ඇසළ පුරපසළොස්වක පොහෝ දින ජයමග රූපවාහිනී සදහම් විකාශය අත්තනගල්ල රජමහා විහාරස්ථානය සිටයි අප ඔබ වෙත සමීප කරන්නේ. අප සූදානම් ඔබ වෙනුවෙන් තවත් උතුම් ධර්ම දානමය පින්කමක් වෙනුවෙන් සූදානම් වන්න. ඔබ අප කෙරෙහි ඉතා කරුණාවෙන් යුතුව මෙහි වැඩමවා වදාළ වෑඋඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද පල්ලමුල්ලේ සෝරත ස්වාමින් වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දානමය පින්කම වෙනුවෙන් ප්‍රේමශීලි මෑණියන් සහ දූදරුවන් විසින් දායකත්වය දක්වනු ලබනවා. ඔබ සියලු දෙනාගේ සියලු ජීවිත පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි අප ප්‍රාර්ථනා කරනවා. එසේනම් අප කෙරෙහි කරුණාවෙන් මෙහි වැඩමවා වදාළ අප ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා උතුම් වූ ධර්ම දේශනාව වෙනුවෙන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං තී. සද්ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ ඇසළ පුර පසළොස්වක් පොහෝ දින සදහම් වැඩසටහන් මාලාවේ ජයමග රූපවාහිනී නාලිකාව තුලින් අත්තනුගල රජමහා විහාරස්ථානයේ පටිගත කරන්නට යෙදෙන තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. මේ පින්වත් පිරිස හොඳාකාරවම දන්නවා අද ඇසළ පුර පසළොස්වක් පොහෝ දින නිමිති කරගෙන හිමිදිරියේ පටන් සන්ධ්‍යා භාගයේ දක්වාම උපෝසත සීලයක තමන්ගේ හිත සමාදන් කරවමින් සීල සමාධි ප්‍රඥා කියන උතුම් ගුණ තමන්ගේ චිත්ත සංතානයේ තුල දියුණු කරගන්නටයි මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙන්නේ. ඉතින් උදෑසන සිටම මේ පින්වත් පිරිස ධර්ම දේශනාවන් ශ්‍රවණය කළා. මේ වෙලාවෙත් බලාපොරොත්තු වෙන්නේ ඊටමත් වටිනා කියන ධර්ම කාරණයක් සිහිපත් කරගන්න. විශේෂයෙන්ම මේ පින්නතුන්ට සිහිපත් කළ යුතුයි අද ඇසළ පුර පසළොස්වක් පොහෝ දින. ඇසළ පුර පසළොස්වක් පොහෝ දින කියලා කියන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුළු මහත් ලෝකයා කෙරෙහිම කරුණාවෙන් උන්වහන්සේ අවබෝධ කරගන්නට යෙදුන චතුරාර්ය සත්‍ය ධර්මය මුළු මහත් ලෝකයාටම විවරණය කරන්නට යෙදුන දවස.
පස්වග මහණුන් ප්‍රදාන බොහෝ දෙවි දේවතාවුන් වහන්සේලාත් බ්‍රහ්මයිනුත් ධර්මය අවබෝධ කරගන්නට යෙදුන දවසක් තමයි ඇසලපුර 15ක් පොහෝ දින කියලා කියන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ඔබටත් මටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ඒ දහම් සක විවරණය වෙච්ච දවස තමයි ඇසලපුර 15ක් පොහෝ දින කියලා කියන්නේ. ඉතින් අද දවසේ මේ පින්වත් පිරිස බොහෝම අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕන. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නට යෙදුන ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පළමු වරට ලෝකයට විවරණය වෙච්ච දවසේ අද වගේ උතුම් පින්බර පොහොය දවසක අපිත් වහවහ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අප්‍රමාදීව කටයුතු කළ යුතුයි කියන ඒ අදිෂ්ඨානය මේ පින්වත්තුන්ගේ චිත්තසංතානිය තුළ පිහිටවා ගන්නට ඕන. ඒ අදිෂ්ඨානයෙන් යුක්තව මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව මේ පින්වත් පිරිස මේ දේශනාවට අවතීර්ණය වෙනු ඇතැයි අපි කල්පනා කරමින් මේ දේශනාව ආරම්භ කරනවා. අද දවසේ අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවට පහළ වෙලා එදා ඇසලපුර 15ක් පොහෝ දින ඉසිපතන මිගදායේදී පස්වග මහණුන් අරඹයා දේශනා කළ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය විවරණය කරනකොට උන්වහන්සේ මේ ලෝකයට දේශනා කළා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම පළමු කොට අවබෝධ කරගෙන දේශනා කරන ඒ ආර්ය සත්‍යය. ඒ තමයි දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය කියන මේ ආර්ය සත්‍ය සතර. ඒ ආර්ය සත්‍ය හතරෙන් අද අපිට ලැබුණු මාර්තුකාව දුක්ඛ ආර්ය සත්‍යයත් සමුදාය සත්‍යයත් කාල වේලාවට අනුව විවරණය කරගන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ පින්වත් පිරිස කුඩා කල පටන් ධර්මයේ හික්මෙන ඒ වගේම ධර්මය අධ්‍යයනය කරන පිරිසක් හැටියට චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා මේ පින්වත් පිරිසට බොහෝම හොඳ දැනුමක් ඒ වගේම අවබෝධයක් තියෙනවා. ඉතින් මේ පින්වත් පිරිසට අපි ආරාධනා කරනවා මේ වෙලාවේ අපි මේ දේශනා කරන මේ දේශනාව බොහෝම සාවධානව ඒ වගේම සිහියෙන් යුක්තව ශ්‍රවණය කරන හැටියටත් මොකද බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අපි එක සැරයක් ශ්‍රවණය කළ ධර්මකාරණයක් නැවත නැවත ශ්‍රවණය කිරීමෙන් ඒ ධර්මකාරණය තව තවත් තහවුරු වෙනවා. ඒ වගේම තමයි අපේ හිතේ තියෙන සැක දුරු කරගන්න අවස්ථාවක් වෙනවා. ඒ නිසා මේ පින්නතුන්ට අපි බොහෝම ගෞරවයෙන් සිහිපත් කරනවා මේ දේශනාව බොහෝම සිහියෙන් ඒ වගේම බොහෝම ශ්‍රද්ධාවෙන් ඕනෑකමින් ශ්‍රවණය කළොත් මේ දේශනාව අපිට හොඳට සිහියේ තබා ගන්නට පුළුවන්. ධාරණය කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි අවබෝධ කළ යුතුම පරම සත්‍යය තමයි
චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය විවරණය කරනකොට එහි දුක්ඛ ආර්ය සත්‍ය ස්වාමින් වහන්සේලාට විස්තර කරනවා තත්ත කතමං දුක්ඛං අරිය සත්‍යං. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාගෙන් විමසලා බුදුරජාණන් වහන්සේම ඊට අර්ථකථනයක් දෙනවා. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා පි දුක්ඛා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යං පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ මේ දුකෙහි විස්තරයක් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කුමක්ද දුක්ඛ නම් වූ ආර්ය සත්‍ය? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛෝ යනාදි වශයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ජාතිය දුකක්. ජාතිය කියලා කියන්නේ ඉපදීම දුකක්. ජරාපි දුක්ඛා ජරාවටපත් වීම දුකක්. මරණම්පි දුක්ඛං මරණයටපත් වීම දුකක්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛා කියනවා ශෝකය කියලා කියන්නේ දුකක්. පරිදේවේ කියලා කියන්නේ දුකක්. ඒ වගේම තමයි දෝමනස්සේ කියලා කියන්නේ දුකක්. උපායාසය කියලා කියන්නේ දුකක්. ඒ වගේම අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියයන් හා සමග එකතු වෙන්න වීමත් දුකක්. ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. යං පිච්ඡන් නලබති තම්පි දුක්ඛං ඒ කියන්නේ යමක් කැමති නම් ඒ කැමති දේ නොලැබීමත් දුකක්. සැකෙමින් කියනවා නම් සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා මේ උපාදානස්කන්ධ පංචකයේම දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට විශේෂයෙන්ම අපි මේ දේශනාවේදී දුක්ඛ ආර්ය සත්‍යයත් දුක්ඛ සමුදය සත්‍යයත් කියන මේ මාර්තුකා දෙකම සාකච්ඡා කරනවා. ඉතින් පළමු කොටම අපි දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව විග්‍රහයක් කරගෙන සමුදය සත්‍ය පිළිබඳව විග්‍රහයක් කරගන්නවා. ඉතින් පළමු කොටම මේ පින්නතුන් විශේෂයෙන් කල්පනා කළ යුතුයි. මේ ආර්ය සත්‍ය කියලා දෙයක් ගැන කතා කරනවා. මොකක්ද මේ ආර්ය සත්‍ය? පින්වත්නි ලෝකේ සත්‍ය බොහෝ ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඒ සියල්ලටම ආර්ය සත්‍ය කියලා විවහාර කරන්නේ නැහැ. ලෝකේ ආර්ය සත්‍ය තියෙන්නේ 4යි. ඒ ආර්ය සත්‍ය කියලා කියන්නේ මොකක්ද? ඒ ආර්ය සත්‍ය තමයි පින්වත්නි පරම සත්‍ය. එහෙම නැත්නම් මේ ලෝකේ පින්වත්නි ඇත්ත පරම ඇත්ත 4යි තියෙන්නේ. ඒ පරම ඇත්ත 4 තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. එතකොට ඇයි මේ 4ට ආර්ය සත්‍ය කියලා කියන්නේ? ආර්ය කියන නම විවහාර කරන්නේ පින්වත්නි ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ ආර්යයන් වහන්සේ නමක් කියන නම විවහාර කරන්නට පුළුවන් සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණ සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් පසේ බුදුරජාණන් වහන්සේලාටත් මහරහතන් වහන්සේලාටත් ආර්ය කියන නම විවහාර කරනවා. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගෙන පළමු වතාවට ලෝක සත්වයාට ඒ ඇත්ත හෙළි කරන නිසා අන්නේ අර්ථයෙන් ආර්ය සත්‍ය කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමින් වහන්සේලාට මහණෙනි එදා බෝධිද්‍රම මූලයේදී මම මේ ආර්ය සත්‍ය අවබෝධ කළගත්තාද
ඒ අවබෝධ කරගත්තා වූ මේ දුක්ඛාරය සත්‍යයත්, සමුදාය සත්‍යයත්, ඒ වගේම නිරෝධ සත්‍යයත්, ඒ වගේම නිරෝධගාමිනී පටිපදාරය සත්‍යයත්, මේ ඇත්ත හතර මේ ලෝකයේ දෙවියන් සහිත, බ්‍රහ්මයන් සහිත, මාරයන් සහිත, බමුණන් සහිත කිසිම සත්වයකට මේ ඇත්ත හතර මේක වැරදි කියලා ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙක් නැහැ කියනවා. ඒ වගේම හේතු සහිතව මේක මේ ලෝකයේ ආර්ය සත්‍ය නෙවෙයි කියලා වෙනත් ආර්ය සත්‍ය හතරක් මතු කරන්න පුළුවන්කමක් නැහැ කියනවා. ඒ වගේම මේ ලෝකයට යම් තාක් බුදුරජාණන් වහන්සේලා පහළ වුණාද ඒ සියලු බුදුරජාණන් වහන්සේලා ප්‍රකට කරපු ආර්ය සත්‍ය හතරත් මේ ආර්ය සත්‍ය හතරමයි. ඒ වගේම අනාගතයේ මේ ලෝකයට යම් තාක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවාද උන්වහන්සේලා දේශනා කරන්නේත් මේ ආර්ය සත්‍ය හතරමයි. එහෙනම් අපි කල්පනා කරන්නට ඕන මේ පින්වත් පිරිස මේ චතුරාර්ය සත්‍ය කියලා අපි මේ ශ්‍රවණය කරන්නේ පින්වත්නි මේ ලෝකයේ තියෙන පරම සත්‍ය හතරයි. එතකොට මේ පින්වත් පිරිස විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕන සංසාර ජීවිතේ අනාදිමත් කාලයක් අපට මේ සංසාර ගමනේ සැරිසරන්න උනේ මේ ආර්ය සත්‍ය හතර අවබෝධ නොකරපු නිසා. අනන්තවත් බුදුරජාණන් වහන්සේලාගෙන් මේ පරම සත්‍ය අපි ශ්‍රවණය කරන්න ඇති. නමුත් කොච්චර ඒ ආර්ය සත්‍ය ශ්‍රවණය කළත් අපි කොච්චර ආශ්‍රය කළත් අපිට අවබෝධ කරගන්නට බැරි වුණේ මේ ආර්ය සත්‍ය හතරමයි. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේදීත් අපි මේ ආර්ය සත්‍ය ශ්‍රවණය කරන්නට ඇති. නමුත් අපිට මේ ආර්ය සත්‍ය අවබෝධ කරන්නට බැරි වුණ නිසා තාම අපි මේ සසර පින්වත්නි සැරිසරනවා. එහෙනම් අද වෙනකොටත් මේ ජීවිතේ අපිට මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණොත් තව බොහෝ කාලයක් මේ සසර දුක් විඳින්න වෙනවා. ඒ නිසා මේ පින්වත් පිරිස උත්සුක විය යුතුයි, අප්‍රමාදී විය යුතුයි මේ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස. ඉතින් ඒ බව මේ පින්නතුන්ට අපි සිහිපත් කරමින් අපි මේ පින්නතුන්ට සිහිපත් කළා. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ මොකක්ද? ඉතින් අපි ඒ විස්තර කරපු විදිහට දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව සාකච්ඡා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තත්ත කතමං දුක්ඛං අරිය සත්‍යං. දුක නම් වූ ආර්ය සත්‍යය කියලා කියන්නේ කුමක්ද? මුලින්ම අපි සඳහන් කළා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි දුක්ඛං යනාදි වශයෙන් මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ මේ දුක විස්තර කරනවා. පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉපදීම දුකක්. පින්වත්නි විශේෂයෙන්ම අපි කල්පනා කරන්න ඕන මේ දුකයි කියන කාරණය බොහෝ විට මේ අපි මනුස්ස සමාජය තුළ විතරක් නෙමෙයි මේ මුළු ලෝකයේම සාකච්ඡා කරන මාතෘකාවක් තමයි මේ දුක කියන කාරණය. එතකොට අපි මේ දුකයි කියලා සාකච්ඡා කළාට සත්‍ය වශයෙන්ම මොකක්ද දුක කියලා කියන්නේ කියලා අපි සාකච්ඡා කළ යුතුයි. දුකයි කියලා කියන්නේ පින්වත්නි යමක පීඩාකාරී ගතියක්, හිත රිදවන ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒ තමයි දුක කියලා කියන්නේ. එතකොට විශේෂයෙන්ම අපි මෙතනදී බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව මොකක්ද සත්‍ය වශයෙන්ම දුක කියලා කියන්නේ? එතනදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පළමුවෙන්ම ඉපදීම දුකක්. පින්වත්නි යම් භවයක ඉපදීමක් ඇත්නම් බුදුරජාණන් වහන්සේ ඒ සෑම භවයකම ඉපදීම දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ පනවනවා. කොටින්ම කියනවා නම් මේ පින්වත් පිරිස කල්පනා කරන්න මේ ජීවිතේ අපි ලබාගත්තා වූ මේ මනුස්ස උපතත් එක්කම අපි දුක උරුම කරගෙන ඉන්නේ. එතකොට මනුස්ස ජීවිතයක විතරක් නෙවෙයි දිව්‍ය බ්‍රහ්ම භවයක පවා යම් උපතක් තීරණය කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ
ජාති ප්‍රත්‍යයෙන්ම හටගන්න දුක් රාශියක් තියෙනවා. මොකද ජාති පච්චයා ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියල්ලම එන්නේ මොකක් ප්‍රත්‍යෙන්ද? ඉපදීම නිසාමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජාතිපි දුක්ඛා කියන කාරණේදී කොටින්ම කියනවා නම් අපි මේ මනුස්ස ජීවිතයේ සම්බන්ධව කල්පනා කළොත් මනුස්ස ජීවිතයක යම්කිසි කෙනෙක් උපත තීරණය කරාට පස්සේ මව් කුසක පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා මව් කුසෙන් බිහි වෙනකම්ම ඒ කෙනා අප්‍රමාණ දුකක් අත්විඳිනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මව් කුසේ යම් සත්වයක් පිළිසිඳ ගත්තයින් පස්සේ ඔහු මව් කුසේ හරියට ඒ ජීවත් වෙන කාලය හරියට පණුවෙක් අසුචි වලක ඉන්න පණුවෙක් ඒ අසුචි වලක ඉන්නවා වගේ අප්‍රමාණ දුර්ගන්ධයෙන් පිරිච්ච තැනක තමයි මේ සත්වයාට පින්වත් ඉන්න වෙන්නේ. එතකොට අපිට දැන් නොතේරුණාට අපි හැම දෙනාම මව් කුසක මේ දුක වින්දා. ඒ වගේම තමයි ලෝකාන්තරික නිරයක ඉන්නවා වගේ මහා අන්ධකාරයක අපි මාස 10ක් මාස 7ක් 10ක් අතර කාලයක් පින්වත්නි මහා අන්ධකාරයක ඉන්නට ඕන. දැන් මේ පින්වත් පිරිස හිතන්න දැන් අපිට හාත්පසින්ම වැහිච්ච කාමරයකට වෙලා දහඩිය දමමින් ඒ වගේම බොහෝම පීඩාකාරී විදිහට උෂ්ණත්වයේ පිරිච්ච කාමරයක දහඩිය දමමින් ඉන්නට උනොත් මොන තරම් අපහසුයක් දැනෙනවද? ඊට වඩා දසදහස් ගුණයකින් යුක්තව අප්‍රමාණ දුක සකස් වෙන තැනක් තමයි මව් කුස කියලා කියන්නේ. ඒ වගේම තමයි පින්වත්නි මහා මේ කිසිම ආලෝකයක් නැතුව අන්ධකාරයෙන් පිරිච්ච දුර්ගන්ධයේ පිරිච්ච හරියට නරාවලක් බඳු ස්ථානයක අපිට මාස 7ක් 8ක් වෙනකන් මව් කුසක ඇතුළක ඉන්න වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒ වගේ තැනක ඉඳලා ඒ වගේම තමයි මව් කුසෙන් එළියට එනකොට විශේෂයෙන්ම මව් කුසෙන් බිහි වෙනකොට හරියට මහා ගල් පර්වත දෙකකට තෙරපි මහා පීඩාවක් විඳින්මින් අපිට මව් කුසෙන් බිහි වෙන්නට සිද්ධ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ජාති දුකත් එක්ක මව් කුසේ ඒ විදිහට අප්‍රමාණ දුක් විඳගෙන බිහි වෙනකොටත් අප්‍රමාණ දුකක් විඳගෙන බිහි වෙන්නට වෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒ බිහි වෙන සත්වයා බිහි වෙනවත් එක්කම ඒ බිහි වුණු අලුතම ඔහුගේ ශරීරයේ පිරිසිදු කරන්න වතුර ඒ වගේම තමයි වතුර ගල්වමින් නාවනකොට හරියට අලුතෙන් හටගත්ත වනයක හරියට කෙනෙක්ගේ උඩින් මේ ශරීරයේ උඩින් තියෙන හැම තුවාල වුණාට පස්සේ අලුත් හැමට වාතයේ වතුර වැටෙනකොට වේදනාවක් දැනෙනවා වගේ අලුත බිහි වෙන සත්වයාට වතුර වැටෙනකොට වාතය ස්පර්ශ කරනකොට මහා දුකක් ඒ ශරීරයට දැනෙනවා. එතකොට එතන ඉඳලාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ජාති දුකේ ඉඳලා ඊළඟට යාට අත්විඳින්න වෙනවා ජරා දුක. ජරා දුක කියලා කියන්නේ පින්වත්නි කල්පනා කරන්න උපන් සත්වයා උපතේ පටන් මරණය දක්වාම මේ ශරීරයේ මොකද වෙන්නේ? දවසින් දවස ජරාවටපත් වෙනවා. ජරාවටපත් වෙනවා කියලා කියන්නේ නිකම්ම නෙමෙයි. මේ පින්වත් පිරිස හොඳට කල්පනා කරන්න කෙනෙක්ගේ ඒ තරුණ භාවයේ ටික ටික පිරිහිලා යනවා. මේ ශරීරයේ තිබිච්ච සුකුමාල ස්වභාවය පිරිහිලා යනවා. ඒ වගේම තමයි හැම රැලි වැටිලා කොන්ද කුදු වෙලා ශරීර ශක්තිය හීන වෙමින් අප්‍රමාණ දුක් රැසකට තමන්ගේ ශරීරයේ මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක දුකක් හැටියට ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි මෙනෙහි කළ යුතුයි. ඒ වගේම තමයි මරණ දුක. මරණ දුක කියලා කියන්නේ පින්වත්නි මේ ජීවිතේ උපන් සත්වයාගේ ආයුෂ පිරිහීමෙන් ජීවිතේ අවසානයක් වෙද්ද අන්න ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණ දුක. එතකොට මේ ලෝකේ උපන් හැම සත්වයාටම මුහුණ දෙන්න වෙන අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙන දුක් දෙකක් තමයි මේ ජරා දුක
ඒ වගේම තමයි මරණ දුක. කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ලෝකේ උපන් හැම සත්වයාම මරණයට බයයි. මරණ ඉදිරියේදී තැති ගන්නවා, ශෝක කරනවා, වැළපෙනවා. මොකද විශේෂයෙන්ම කල්පනා කළ යුතුයි පින්වත්නි මේ ලෝකේ මරණයත් එක්ක අපිට සියල්ලම හිමි කරලා දානවා. එතකොට විශේෂයෙන්ම සෝතාපන්න භාවයට පත්වෙච්ච අනේ පිඬිසිටුතුමා මරණාසන්න වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේත් ආනන්ද ස්වාමින් වහන්සේත් යනවා අනේ පිඬිසිටුතුමා දකින්නට. අනේ පිඬිසිටුතුමා දකින්නට ගිහිල්ලා සරියුත් මහරහතන් වහන්සේ අනේ පිඬිසිටුතුමාගෙන් සුව දුක් විමසනකොට කියනවා සිටුතුමනි කොහොමද සැපසේ වාසය කරනවද කියලා අහනකොට සිටුතුමා උත්තර දෙනවා ස්වාමීනි මොන සැපයක්ද මගේ හිසට ශක්තිමත් පුරුෂයෙක් වරමද්දක් දාලා කිටි කිටි ගාලා කරකනකොට යම් වේදනාවක් එනවද ආන් ඒ වගේ වේදනාවක් මගේ හිසෙන් එනවා දක්ෂ ගෝඝාතකයෙක් තියුණු කැත්තක් අරගෙන මගේ කුස තීරු තීරු වලට කපනවා වගේ වේදනාවක් මට දැනෙනවා ඒ වගේම තමයි ස්වාමීනි ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක් මාව ගිනි අඟුරු වලකට දාලා දවනවා වගේ වේදනාවක් මේ ශරීරයෙන් දැවෙනවයි කියලා අනේ පිඬිසිටුතුමා සඳහන් කරනවා. එතකොට කල්පනා කරන්න පින්වත්නි මරණාසන්න මොහොතේ සෝතාපන්න භාවයට පත් වෙලා හිටපු අනේ පිඬිසිටුතුමා වගේ අයටත් එවැනි වේදනාවන් සකස් වුණා නම් අපි වගේ අය ගැන කවර කතාද ඒ වෙලාවට අපට මහා වේදනාවක් දුකක් අත්විඳින්න වෙනවා. කොටින්ම කියනවා නම් මරණය කියන ඒ කාරණේදී මේ ලෝකයේ අතෑරලා යන්න තියෙන ඒ දුක අපිට බොහෝ ගින්නක් වගේ පින්වත්නි මේ වෙලාවට දැනෙන්නට පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම කල්පනා කරන්න මේ ලෝකේ උපන් සත්‍යයට මෙන්න මේ ජාති ප්‍රත්‍යෙම ජරා මරණ කියන දුක තමන්ගේ පසුපස්සේ අනිවාර්යෙන්ම එනවා. ලුහු බඳිනවා. ඒ වගේම තමයි ශෝක දුක. මේ ලෝකේ උපන් සත්‍යයට පින්වත්නි ඥාති ව්‍යසන වලින් ඒ වගේම භෝග ව්‍යසන වලින් ඒ වගේම තමයි පින්වත්නි ප්‍රියයන්ගෙන් වෙන්වීම වලින් නොඑක් ආකාරයෙන් හිතේ ශෝකේ හට ගන්නවා. ශෝකේ කියලා කියන්නේ පින්වත්නි මේ පින්වත් පිරිස කල්පනා කරලා බලන්න මේ ජීවිතේ අනිවාර්යයෙන්ම අපේ හිතේ හටගත්ත ගින්නක් දුකක්. එතකොට විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕන අපි ආසාවෙන් බැඳිලා ගිහිල්ලා ඉන්න ඇත්තන්ගේ එක රවල බැලීමකින් පවා අපේ හිතේ ශෝකය හටගන්න අවස්ථාවන් තියෙනවා. එතකොට ඒ ශෝකය කියලා කියන්නේ දුකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම තමයි පින්වත්නි පරිදේව. පරිදේව කියලා කියන්නේ පින්වත්නි හිතේ හටගත්ත ශෝකය නිසා සුසුම්ලමින් ඒ වගේම තමයි හඬමින් විලාප තියෙන ගතියක් තියෙනවා නම් ආන් ඒකට කියනවා පින්වත්නි පරිදේවේ කියලා. එතකොට මේ පින්වත් පිරිස කල්පනා කරන්න දැන් සමහර අය ඉන්නවා මේ හිතේ ශෝකය දරා ගන්න බැරි වුණාම ලයේ අත් ගගහා නිතරම විලාප කියමින් හඬන තත්ත්වයක් තියෙනවා. ආන් ඒකට කියනවා පින්වත්නි පරිදේවයයි කියලා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තත්ත්වයේ දුක් වලට තමන්ගේ හිතපත් වෙනවා. ඒ වගේම තමයි ශාරීරිකව හටගන්න දුක් තියෙනවා. ශාරීරිකව හටගන්න දුක් කියලා කියන්නේ මේ පින්වත් පිරිස කල්පනා කරන්න මේ විශේෂයෙන්ම මේ ශරීරයේ පින්වත්නි ලෙඩ රෝග හට ගන්නවා. සමහර අයට ඉපදුන දවසේ ඉඳලා මරණයට පත් වෙනකම්ම සමහර විට නොයෙක් රෝගයන් එක්ක ජීවත් වෙන්න වෙන්නේ. අංශභාග රෝග, පිළිකා රෝග, හෘදයාබාධ රෝග මෙන්න මේ වගේ නොයෙක් ආකාරයේ දුක් වලින් මේ ශරීරය පෙළෙනවා. එතකොට මේ ශාරීරිකව හටගන්න යම් දුකක් තියෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකත් මේ ශරීරේ හටගන්න දුකක්. එතකොට දැන් විශේෂයෙන් මේ පින්නතුන් කල්පනා කරන්න අද හොඳට ඇවිදලා කරලා හොඳට කාලා බීලා හිටියට සතුටු වෙමින් හිටියට හෙට දවසේ වෙනකොට ලෙඩ ඇඳට වැටේද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේ ස්වභාවයෙන් යුක්ත ශරීරයක් අපිට මේ උරුම වෙලා තියෙන්නේ. දැන් සමහර අය ඉන්නවා රාත්‍රියේ නිින්දට ගිහිල්ලා පහුවදා වෙනකොට උදේ නැගිටින්න හදනකොට නැගිට ගන්න බැරි වෙච්ච ඇත්තෝ ඉන්නවා. එතකොට කල්පනා කරන්න
මේ ශරීරයේ ස්වභාවය තමයි පින්වත්නි අද ඒ ස්වභාවයෙන් හිටියට හෙට වෙනකොට අපේ මේ ශරීරයේ පැත්තක් පණ නැති භාවයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වන දද කුෂ්ඨ හටගෙන ඒවා කුණු වෙලා සැරව ගලන මට්ටමට පත් වෙන්න පුළුවන්. ඒ වගේ රෝග හටගන්න ශරීරයක් අපිට තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛය විස්තර කරනකොට දේශනා කරනවා මේ ශරීරයේ නිතරම දහඩිය දානවා. ඒ වගේම මේ ශරීරය නිතරම පිරිසිදු කළ යුතුයි. ඒ වගේම තමයි මේ ශරීරයේ දවසට පැය 6ක් 7ක්වත් සතප්පිය යුතුයි. මේ වගේ නොයෙක් ආකාරයේ දුක් රාශියක් හටගන්න ආකාරයක් තමයි මේ ශරීරය කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ අපේ මේ ශරීරයේ ආශ්‍රය කරගෙන පවතින හිතේ දෝමනස්සේ සකස් වෙනවා. දෝමනස්සේ කියලා කියන්නේ පින්වත්නි හිතේ හටගන්න තැවීම. හිතේ හටගන්න යම් තැවීමක් පීඩාකාරී ස්වභාවයක් තියෙනවා නම් ඒකට කියනවා දෝමනස්සේ කියලා. ඒ වගේම තමයි පින්වත්නි අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියයන් සමග එකතු වෙන්න වීමත් දුකක් කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් මේ පින්නතුන් කල්පනා කරන්න අපි හරීම අකමැති දෙයක් තමයි අපේ හිතට පීඩාකාරී ඒ වගේම තමයි අපට වෙහෙස ගෙනල්ලා දෙන ඇත්තන් සමග එකතු වෙන්න වුණොත් ඒක අපේ හිතට මහා දුකක්. අන්න ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ඒ වගේම තමයි ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ඒ වගේම තමයි තමන් ආදරය කරන තමන් කැමති තමන් එකට ඉන්න කැමති යම් කෙනෙක් ඉන්නවා නම් ඒ අයගෙන් වෙන් වෙන්න වුණොත් ඒක අපේ හිතට ඒ දුකක්. දැන් කල්පනා කරන්න අපි බොහෝම ආදරය කරන ජීවී හෝ අජීවී. අපි ආදරය කරන දෙයක් අපිව අතෑරලා ගියොත් අන්න ඒ කාරණේම පින්වත්නි අපට අපේ හිත පීඩාවට පත් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැකෙවින් කිව්වොත් සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධේම දුකක්. මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයම දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ දුකයි කියලා යමක් ගැන කියනවා නම් බුදුරජාණන් වහන්සේ දුක හැටියට විස්තර කරන්නේ මේ පංච උපාදානස්කන්ධයමයි. මොකක්ද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? මේ බඹයක් පමණ වූ මේ ශරීරයම බුදුරජාණන් වහන්සේ දුකක් හැටියට පනවනවා. ඉතින් කෙනෙකුට දුක අවබෝධ කළ යුතු නම් ඒ කෙනා අවබෝධ කළ යුත්තේ පින්වත්නි මේ බඹයක් පමණ වූ ශරීරයමයි. එහෙනම් මේ පින්වත් පිරිස කල්පනා කරන්නට ඕන මේ අපි කලින් කතා කරපු මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මේ සියලුම දුක් හටගන්නේ මේ බඹයක් පමණ වූ ශරීරය තුලමයි. මේ පින්වත් පිරිස කල්පනා කරන්න එදා මහබෝසතාණන් වහන්සේ මහා බිනිස්ක්‍රමණය කළේ කරුණු තුනක් දැකලා. මොනවද ඒ කරුණු තුන? ජරා ව්‍යාධි මරණ. එතකොට මේ ජරා ව්‍යාධි මරණ කියන මෙන්න මේ කරුණු තුන බාහිර පුද්ගලයන්ගේ තුල දැකලා බෝසතාණන් වහන්සේ තමන්ගේ ශරීරයට ආරෝපණය කරමින් ඒ ප්‍රත්‍යවේක්ෂා කළා. අන්න අපි මෙතනදී විශේෂයෙන්ම කල්පනා කළ යුතු දෙයක් තමයි මේ ආර්ය සත්‍ය, මේ පරම සත්‍ය අවබෝධ කළ යුත්තේ තමන්ගේ ශරීරය තුලමයි. තමන්ගේ ශරීරය තුලින්ම මේක දැකිය යුතුයි. තමන්ගේ ශරීරය තුලින්ම මේ ආර්ය සත්‍ය දකින්න නම් මොකද කරන්නට ඕන? මේ ආර්ය සත්‍ය තමන් හොඳට මෙනෙහි කරන්න ඕන. මගේ ජීවිතේට විපාක දෙන්න තියෙන, මගේ ජීවිතේට උරුම පරමැත්තක් තමයි මේ ජරාවට පත් වෙනවා කියන එක. ඒ වගේම ව්‍යාධියට පත් වෙනවා කියන එක, මරණයට පත් වෙනවා කියන එක කියලා නුවණින් මෙනෙහි කළ යුතුයි. බෝසතාණන් වහන්සේ මොකද කළේ? බාහිර පුද්ගලයන්ගේ තුල ඒ දැක්ක ඒ පරම ඇත්ත උන්වහන්සේ තමන්ගේ ජීවිතයට ආරෝපණය කළගත්තා. තමන්ගේ ජීවිතයටත් මේක උරුමයි කියලා උන්වහන්සේ දැක්කා. එහෙම දැකලා ඊළඟට උන්වහන්සේ කල්පනා කළා ඇයි මේ ලෝකේ සත්වයෝ ජරා ව්‍යාධි මරණ වලට පත් වෙන්නේ? ජරා ව්‍යාධි මරණ කියන මේ තුන හටගත්තේ ජාති ප්‍රත්‍යයෙන් ඉපදිච්ච නිසා කියලා අන්න උන්වහන්සේ දැක්කා.
එතකොට අන්න උන්වහන්සේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඒ වගේම මේ පංච උපාදානස්කන්ධ දුක උන්වහන්සේ තමන්ගේ තුලම ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරපු නිසා උන්වහන්සේ මේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න උන්වහන්සේ සමත් වුණා. එහෙනම් උන්වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි අපිටත් මේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මොකක්ද කළ යුත්තේ? මෙන්න මේ අපි අත්විඳින මේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ඒ වගේම තමයි මේ ප්‍රිය විප්පයෝග දුක, මේ ශෝක පරිදේව, ඒ වගේම මේ පංච උපාදානස්කන්ධ දුක ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕන. හොඳට මෙනෙහි කරන්නට ඕන. අන්න එහෙම මෙනෙහි කරන කෙනාට පින්වත්නි මේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මෙතනදී විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕන පින්වත්නි මේ ලෝකයේ තියෙන පරම සත්‍ය කියලා කියපුවාම මේ ලෝකයේ ස්වභාව කොට පවතින පින්වත්නි දුකයි. ඒක හරියට මේ පින්නතුන් තේරුම් ගන්නට ඕන සීනි පැණි රසයේ ස්වභාව කොටගෙන තියනවා වගේ. කොහොඹ ශාකය තිත්ත ස්වභාව කොටගෙන පවතිනවා වගේ. මහා සාගරය ලවණ රසයේ ස්වභාව කොටගෙන පවතිනවා වගේ. දැන් මෙන්න මේ ස්වභාව කොටගෙන පවතිනවා කියන එක තේරුම් ගන්න ඕන. දැන් මහා සාගරයේ ලුණු රසයේ ස්වභාව කොටගෙන පවතින්නේ. ඒක ලංකාවේ වෙරළාසන්නයට ගිහිල්ලා දිවේ තිබ්බත් ඉන්දියාවේ වෙරළාසන්නයට ගිහිල්ලා මහ මුහුදෙන් වතුර මේ දිවේ තියලා බැලුවත් ඒ වගේම මුහුද හම්බ වෙන ලෝකයේ කුමන රටකට ගිහිල්ලා වෙරළාසන්නයට ගිහිල්ලා රසය බැලුවත් මහා සාගරයේ මේ රසය ලවණ රසයේ ස්වභාව කොටගෙන පවතිනා වගේ ඒක මුළු ලෝකයේම ස්වභාව කොටගෙන පවතින ධර්මතාවයක් තමයි මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍ය ලෝකේ විතරක් නෙවෙයි. ඒක දිව්‍ය බ්‍රහ්ම ලෝකවලටත් පොදුයි. ඒ වගේම තමයි තිරිසං പ്രേත අසුර නිරය ලෝකවලටත් පොදුයි. මේ ලෝකේ යම් තැනකද ජාතිය කියන එක තීරණය වෙන්නේ ඒ කියන්නේ ඉපදීම තියෙන යම් තැනක් වෙද්ද ඒ ඉපදීම තියෙන හැම තැනකම මේ දුක බුදුරජාණන් වහන්සේ පනවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාතිය තියෙන හැම තැනකම මම දුක තියෙනවායි කියලා දකින්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වත්නි වරදවාගත නොගත යුතුයි. මොකක්ද? දිව්‍ය බ්‍රහ්ම ස්වභාවයන් වලට පත් වුණා කියලා අපිට දුකෙන්, ජාති දුකෙන්, ජරා දුකෙන්, ව්‍යාධි දුකෙන්, මරණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ වගේම මේ පින්නතුන් කල්පනා කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් විශේෂයෙන්ම ඒ දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ඇත්තන්ටත් ඒ ඉපදිච්ච ඒ ආයුෂ කාලයේ වින්දනය කරලා ඔවුන්ටත් ඒ දුකෙන් විශේෂයෙන්ම ඒ දිව්‍ය ආත්ම භාවයන්ගෙන් බ්‍රහ්ම ආත්ම භාවයන්ගෙන් පිරිහිලා නැවත මනුෂ්‍ය තිරිසං പ്രേත අසුර කියන ලෝකවලට වැටිලා නැවත නැවතත් මේ සසරේ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මේ පින්නතුන්ට විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන අපිට මේ මාර්තුකාව තුල සාකච්ඡා කරන්නට තියෙන කාල වේලාව විශේෂයෙන්ම අපිට අවසන් වේගෙන යන නිසා අපිට දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව මේ පින්නතුන්ට සඳහන් කරන්නට තියෙන්නේ මෙන්න මේ කාරණා ටික සැකවින් මේ පින්නතුන්ට සඳහන් කළා. ඒ වගේම අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා පින්වත්නි සමුදාය සත්‍ය පිළිබඳව සාකච්ඡා කරන්නට. එතකොට මේ පින්වත් පිරිස තේරුම් ගන්නට ඕන දුක්ඛ ආර්ය සත්‍ය අපට පින්වත්නි අවබෝධ කරගන්න නම් කළ යුතු එකම දේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඒ වගේම තමයි මේ පංච උපාදානස්කන්ධ දුක කියන මෙන්න මේ දුක් සියල්ලම අපි නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕන. තමන්ගේම ශරීරය තුල මේ ඉස්මතු කරගන්නට පුළුවන් මේ දුක හොඳට ප්‍රත්‍යවේක්ෂා කරනකොට අන්‍යයාට මේකනම් ඒකාන්තයෙන් මේ ලෝකයේ දුකයි කියලා පින්වත්නි ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දුකයි වගේම ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
සමුදාය සත්‍යයක්. ඒ කියන්නේ මේ දුක හටගන්න හේතුවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ස්වාමින් වහන්සේලාගෙන් මේ සමුදාය සත්‍ය නම් කවරේද? ඛතමංච භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සමුදාය සත්‍ය නම් යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනී සේයති දං. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඛතමංච භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනී සේයති දං. කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං උච්චති භික්කවේ දුක්ඛ සමුදය අරිය සත්‍යං. මහණෙනි දුක්ඛ සමුදාය සත්‍ය කවරේ දෙයක් ඒ යම් තෘෂ්ණාවක් වෙද්ද සත්වයා නැවත නැවත භවයේහි උපදවන්නට සමත් වන්නා වූ කාම තණ්හාවක් භව තණ්හාවක් විභව තණ්හාවක් වෙත්නම් අන්නේ ත්‍රිවිධ වූ තණ්හාව සමුදය සත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ පින්වත් පිරිස කල්පනා කරන්නට ඕන සමුදාය සත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ ත්‍රිවිධ වූ තණ්හාවයි. කාම තණ්හා භව තණ්හා විභව තණ්හාව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ දුක්ඛ සමුදාය සත්‍ය හැටියට. ඒ කියන්නේ දුක හට ගැනීමේ හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පින්වත්නි තණ්හාවයි. එතකොට විශේෂයෙන්ම අපි කල්පනා කරන්නට ඕන මේ ලෝකයේ කෙනෙක් දුක හැටියට අවබෝධ කරගත්තා නම් ඒ දුකෙන් නිදහස් වීම පිණිස මොකක්ද කළ යුත්තේ? මුලින්ම කළ යුතු දේ තමයි ඒ දුක හටගන්න හේතුව. විශේෂයෙන්ම මේ පංච උපාදානස්කන්ධය හට ගැනීමේ හේතුව හොයාගෙන අන්න ඒ හේතුව ප්‍රහාණය කළ යුතුයි. ඒ හේතුව ප්‍රහාණය කරන්නට මත්තෙන් හේතුව ඒ දුක නම් වූ විශේෂයෙන්ම ඒ ආර්ය සත්‍ය හට ගැනීමට හේතු වෙච්ච තණ්හාව ඒ කෙනා මුලින්ම අවබෝධ කළ යුතු වෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්නට ඕන? මේ දුක් සියල්ලගේම හට ගැනීමට හේතු වෙච්ච තණ්හාව මේ තණ්හාව හොඳට අවබෝධ කරගන්නට ඕන. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තණ්හාව හටගන්න මේ තැන් 6ක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශේෂයෙන්ම දැන් මේ පින්වත් පිරිස කල්පනා කරන්න අපි මේ ලෝකයට පින්වත්නි ඇලිලා යන බැඳිලා යන ආකාර 6ක් තියෙනවා. එතකොට අන්න ඒ ආකාර 6ට අනුව තමයි පින්වත්නි අපේ තුල තණ්හාව පෝෂණය වෙන්නේ. දැන් විශේෂයෙන්ම මේ පින්නතුන්ට තේරෙන විදිහට කිව්වොත් මේ මනුෂ්‍ය ලෝකය කියලා කියන්නේ පින්වත්නි කාම භූමියක්. මේ කාම භූමියේ සත්වයා විශේෂයෙන්ම මේ කාම ලෝකයට ඇලිලා යන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස ආශ්‍රය කරගෙන. එතකොට ඒ ඇහැ ආශ්‍රය කරගෙන මේ ලෝකේ රූපවලට ඇලෙනවා. ඒ වගේම තමයි කන ආශ්‍රය කරගෙන ශබ්දවලට ඇලෙනවා. නාසය ආශ්‍රය කරගෙන ගන්ධවලට ඇලෙනවා. දිව ආශ්‍රය කරගෙන රසයන්ට ඇලෙනවා. ශරීරය ආශ්‍රය කරගෙන ස්පර්ශවලට ඇලෙනවා. ඒ වගේම මනස ආශ්‍රය කරගෙන ධර්මවලට ඇලෙනවා. එතකොට ඒ යම් තාක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම විශේෂෙහි තමන්ගේ හිතේ ඇලීමක් සකස් වෙනවා නම් ආන් ඒ තියෙන ඇලීම තමයි පින්වත්නි අපිව සංසාර ජීවිතේ නැවත උපද්දවන්නේ. දැන් මේ පින්නතුන් අහලා තියෙනවා විශේෂයෙන්ම මුලිනුත් මේ පින්නතුන්ට මම විස්තර කළා බෝසතාණන් වහන්සේ විශේෂයෙන්ම එදා උයන් කෙලිය පිණිස යනකොට මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් කියන මෙන්න මේ කරුණු තුන මූලිකවම දැකීමෙන් උන්වහන්සේගේ හිතේ මහා දුකක් හටගත්තා. මොකද මේක තමයි මේ ලෝකයේ තියෙන මේ ආර්ය සත්‍යයක්. මේක දුකක්. මේක මගේ ශරීරයටත් උරුම දෙයක්. ඊළඟට උන්වහන්සේ කල්පනා කරනවා ඇයි මේ ජරා ව්‍යාධි මරණ කියන මේ දුක මේ සත්ව ශරීරය තුල හටගන්නේ. එතකොට උන්වහන්සේ දැක්කා ජරා ව්‍යාධි මරණ කියන මේ දුක හටගන්නේ ජාතිය නිසා, උපදින නිසා. ඊළඟට උන්වහන්සේ කල්පනා කළා උපදින්නේ මොකක් නිසාද?
උපදින්නේ උපත පිණිස කර්ම රැස් කරන නිසා අන්න ඒකට කියනවා භවය කියලා. උපත පිණිස කර්ම රැස් කරනවා මේ රැස් කරන්නේ මොකක් නිසාද? උපත පිණිස කර්ම රැස් කරන්නේ උපාදානීය නිසා. උපාදානීය කියලා කියන්නේ මොකක්ද? යමකට තදින් බැඳී යාමක් වෙද්ද, ඒ කියන්නේ යමකට කැමැත්තෙන් බැඳී යාමක් වෙද්ද ආන් ඒකට කියන උපාදානීය කියලා. එතකොට උපාදානීය සකස් වෙන්නේ මොකක් නිසාද? තණ්හාව නිසා. තණ්හාව සකස් වෙන්නේ මොකක් නිසාද? උන්වහන්සේ කල්පනා කරනවා තණ්හාව සකස් වෙන්නේ පින්වත්නි වේදනාව නිසා. වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරනවා. එදා බෝධිද්‍රම මූලයේදී උන්වහන්සේ මේ තණ්හාව නිසා මේ දුක් සියල්ලගේම හට ගැනීම උන්වහන්සේ දැක්ක බව. එතකොට විශේෂයෙන්ම අපි කල්පනා කරන්නට ඕන, එහෙනම් විශේෂයෙන්ම මේ පින්වත් පිටස කල්පනා කරන්නට ඕන, කෙනෙක් දුක පිළිකුල් කරනවා නම්, දුකෙන් අත මිදෙන්න උත්සාහ කරනවා නම් එයා කළ යුතු එකම දේ තමයි මෙන්න මේ තණ්හාව නිර්වශේෂ වශයෙන්ම ප්‍රහාණය කිරීම. විශේෂයෙන්ම මේ පින්වත් පිටස කල්පනා කරන්න, වර්තමානයේ තමන් අත්විඳින යම් දුකක් වෙත්නම් ඒ දුක තමන්ට අත්විඳින්න වෙලා තින්නෙත් මේ තණ්හාව නිසාමයි. දවසක් විශාකා මහෝපාසිකාව බුදුරජාණන් වහන්සේ දකින්න ජේතවනාරාමයට දුවගෙන යනවා. ජේතවනාරාමයට ගිහින් බොහෝම ඇඬෝ කඳුලෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටෙනවා. බුදුරජාණන් වහන්සේ විශාකාවගෙන් අහනවා, විශාකාව ඔබ මහා දුකෙන් මොකක්ද හේතුව? එතකොට විශාකාව බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මට ප්‍රිය උපදවන මනවඩන මගේ මිනිබිරියක් කාලක්‍රියා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, විශාකාව මිනිබිරියට හරි ආදරේ නේද? එහෙමයි ස්වාමීනි, මම හරිම ආදරේ. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, විශාකාව කැමතිද මේ මුළු දඹදිවම ඉන්න සියලුම මිනිබිරිය ඔබේ මිනිබිරිය වෙනවා නම්? අනේ ස්වාමීනි, එහෙම වෙනවා නම් කොච්චර දෙයක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ විශාකාවට සඳහන් කරනවා, විශාකාව එහෙනම් ඔබට හැමදාම අඬ අඬා තමයි ඉන්න වෙන්නේ. ඇයි ස්වාමීනි? විශාකාව ඔබ එක මිනිබිරියක් මැරිලා මෙච්චර අඬනවා නම් හිතන්න කිව්වා, මේ දඹදිව ඉන්න ජනග්‍රහණයේ හැටියට බොහෝ ප්‍රමාණයක් මේ දඹදිව පුරාවට මිනිස්සු ඉන්නවා. එතකොට ඒ මිනිස්සුන්ගේ හැටියට දවසකට අඩුම එක්කෙනෙක්වත් මරණයට පත් වෙනවා. එතකොට එක මිනිබිරියක් මැරිලා ඔබ මෙච්චර අඬනවා නම් දවස ගානේ ඔබේ මිනිබිරියෝ මැරෙන්න ගත්තොත්, මේ ඉන්න ඔක්කොම මිනිබිරියෝ ඔබේ නම් දවස ගානේ මේ අය මැරෙන්න ගත්තොත් ඔබට ශෝකය හටගන්නේ නැද්ද කියලා ඇහුවා. එතකොට ඔබට අඬන වැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ කියලා කිව්වා. අන්න එතකොටම විශාකාවට සිහිය ඉපදුනා, අනේ ස්වාමීනි එක මිනිබිරියක්වත් එපා. අන්න එතනදී ලස්සන පරියායක් බුදුරජාණන් වහන්සේ මතු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ලෝකේ කෙනෙකුට කැමැත්තෙන් බැඳී යන්න වස්තුන් 100ක් තිබ්බනම්, ඒ කියන්නේ කෙනෙක් තණ්හාවෙන්, සමහරට ආදරයෙන්, රාගයෙන්, කැමැත්තෙන් කුමන හෝ ධර්මයකින් බැඳී යාමක් වෙත්නම්, ඒ කියන්නේ තණ්හාව තියෙනවා නම්, එතකොට ඔන්න එයාට ඒ තණ්හාව හටගන්න හේතු වෙච්ච කරුණු 100ක් තිබ්බනම් එයාට අනාගතේ දුක් 100ක් කිව්වා. මොකද එක්කෝ ඒ වස්තුන්ගේ විනාශයෙන් Tamanට දුක හට ගන්නවා, නැත්තම් Tamanගේ මරණයෙන් Tamanට ඒ වස්තුන්ගෙන් වෙන් වෙන්න වෙනකොට දුක හට ගන්නවා. එහෙම නැත්තම් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කෙනෙකුට කාමවස්තු 50ක් තියෙනවා නම් එයාට අනාගතේ දුක් 50ක්. කාමවස්තු 10ක් තියෙනවා නම් එයාට අනාගතේ දුක් 10ක්. එක කාමවස්තුවක් තියෙනවා නම් එයාට අනාගතේ එක දුකක්. එක කාමවස්තුවක්වත් නැත්තම් එයාට එක දුකක්වත් නැහැ. අන්න ඒ කාරණයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, එහෙනම් තණ්හාව තියෙන තරමට එයාට දුකේ තරම වැඩි, ප්‍රමාණීය වැඩි කියනවා. එහෙනම් මේ පින්වත් පිරිස හොඳට කල්පනා කරන්න, දුක්ඛ සමුදය සත්‍ය හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ කාම, භව, විභව කියන මේ ත්‍රිවිධ වූ තණ්හාවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ තණ්හාවේ නිර්වශේෂ ප්‍රහාණයම ඒ කෙනාට
දුකෙන් නිදහස් වීමක් හැටියට බුදුරජාණන් වහන්සේ පනවනවා. එහෙනම් අපිට මේ සද්ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාලය මෙතෙකින් සමාප්ත වෙනවා. ඉතින් විශේෂයෙන්ම අද අපි මේ පින්නතුන්ට ඊටාම කෙටියෙන් විස්තර කළේ දුක්ඛ ආර්ය සත්‍යයත් සමුදාය සත්‍යයත් ඊටමත් සාරාංශ වශයෙන් මේ පින්නතුන්ට අපි විග්‍රහ කළේ. ඉතින් මේ පින්නතුන්ට අපි ආරාධනා කරනවා මේ ආර්ය සත්‍යෙම චතුරාර්ය සත්‍ය හොඳට තව තවත් අධ්‍යයනය කරමින් මේ පිළිබඳව තියෙන දැනුම තමන්ගේ තුළ දියුණු කරගන්න. ඒ වගේම තමයි මේ ජීවිතයේදීම මේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ සද්ධර්ම දේශනාව ඒකාන්ත කුසලයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් මේ උතුම් සද්ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ ප්‍රේමශීලී මෑණියන් සහ දූ දරුවන් විසින් විශේෂයෙන්ම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පරලෝසපත් ස්වාමි පුරුෂයා වන සහ පියතුමා වන ලයනල් සේනාරත්න මහතාට සහ දෙමව්පියන්ට ඒ වගේම සොහොයුරියට ඇතුළු නමින් මියගිය සියලුම නෑදෑ හිතවතුන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුජීවත්ව සිටින පවුලේ සැමට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. දේශක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී භව සහ චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අනුව ප්‍රේමශීලී මෑණියන් සහ දූ දරුවන් විසින් පරලෝ සැපත් ඒ නම් සඳහන් කළ ඒ වගේම නම් සඳහන් නොකළ යම් තාක් වර්ග પરම්පරාගත ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවාද ඒ සියලුම පරලෝක ප්‍රාප්ත ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් අත්පත් වීමෙන් සාංසාරික වශයෙන් නිදහස්ව උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම තමයි පින් කැමති සිළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය පරිදි උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ පින්කමේ දායකත්වයේ ගැන කටයුතු කරන ප්‍රේමශීලී මෑණියන් සහ ඒ දූ දරුවන්ටත් ඒ වගේම මීට අතහිත දුන්න සියලුම නෑදෑ හිතවතුන්ටත් වැළඳී තිබෙන්නා වූ සියලුම ලෙඩ දුක් කරදර ග්‍රහ දෝෂ අපල උපද්‍රව දුරු වේවා. කරන්නා කියන්නා වූ සියලුම යහපත් කටයුතු යහපත් බලාපොරොත්තු සාර්ථක වේවා. මේ ජීවිතයේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු කුසල් පාරමී කුසල් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අද ඇසලපුර 15ක් පොහෝ දින පෙහෙවස් සමාදන් වුණ ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ සෑම සුළු දෙනාටමත් මේ ජීවිතයේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු කුසල් පාරමී කුසල් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. ඔබ අප කෙරෙහි ඊතා අනුකම්පාවෙන් යුතුව වැඩමවා වදාළ අප ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූර්වක ස්තුතිය. මේ උතුම් ධර්ම දානමය පින්කම වෙනුවෙන් අද දවසේදී දායකත්වයේ දරනු ලැබුවේ ප්‍රේමශීලී මෑණියන් සහ දූ දරුවන් විසින්. ඒ වගේම මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට උතුම් වූ නිවන් මාර්ගය අවබෝධ කර ගැනීමට සියලු ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි අප ප්‍රාර්ථනා කර සිටිනවා. එසේනම් අප නැවතත් සම්බන්ධ වනවා ජයමග රූපවාහිනී ප්‍රධාන පාලක මැදිරිය සමගින්.